සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම උතුම් වූ බණපදයක් ශ්‍රවණයට නිරන්තර ශ්‍රද්ධාන් සම්පන්න ඔබට අවස්ථා සලසා දෙන මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා අර්ථාන්විත ධර්මානුශාසනා මාලාවේ අති උතුම් සද්ධර්මානුශාසනාවකුයි මෙලෙස ආරම්භ කරන්නේ. භාග්‍යවන්ත වාසනාවන්ත සත්පුරුෂවත් හැම දිනාටම මේ උතුම් බණපදයේ ශ්‍රවණය කරන්නට ආරාධනා කරනවා. පින්වත්නි, උතුම් ධර්මානුශාසනා වෙනදා මෙන්ම පවත්වනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහාසෑයේ ගෞරවනීය මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේ විසින් සාදුනුදින් පාදහවී වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පාදහවී වන්දනෙන් පිළිගනිමු. සාදුහු සාදුහු සාදුහු. පින්වත්නි, උතුම් මෙත් සදහම් දේශනාවේ සුපින්වර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරනු ලබනවා තාරක ඩී රාමනායක පින්වත් මහතා විසින්. අරමුණු විදිහට විශේෂයෙන්ම සටහන් කොට තිබෙන්නේ තම පුතුණුවන්ගේ 12 වන ජන්මදිනය වෙනුවෙන් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ආර්ය අෂ්ටාංගික මඟ ගමන් කරමින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට සියලු දේශනාමය කුසල උපකාරක වේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව හදවතේ එක්තැන් කරගෙනයි උතුම් ධර්මානුශාසනාවේ සුපින්වර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. පරම පූජනීය අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් උතුම් ශාසන මෙහෙවර තව තවත් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය සූපත් භාවයේ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියල් ප්‍රාර්ථනා සිද්ධාගෙන ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදුන දෙන් පාදාභි වන්දනෙන් මේ උතුම් ධර්මානුශාසනා පවත්වන්නට ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා අර්ථාන්විත සදහම් පද ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදුහු සාදුහු සාදුහු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම අද ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මෙත් TV මෙත් බුද්ධාභිවන්දනා උතුම් ධර්ම දේශනා යටතේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිංගතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ තාරක ඩී රාමනායක මහත්මයා විසින්. එතුමන්ගේ අරමුණ තමයි තම පුතණුවන්ගේ 12 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඒ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් උතුම් නිර්මාණාවබෝධය සාක්ෂාත් කර ගැනීමට ඒ පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම ශ්‍රවණය සිදු කිරීමත් ධර්ම දානමේ පින්කමත් ඒ පින්වතුන් සිදු කරන්නට යෙදෙන්නේ. ඒ වගේම පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවදුරටත් ලෝක ශාසනික මට්ටමින් සිදු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපිට ආශිර්වාද කිරීමත් තාරක ඩී රාමනායක මහත්මයා එතුමාගේ උතුම් අරමුණු බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් ඒ උතුම් අරමුණෙන් එතුමන්ගේ පුතණුවන්ගේ 12 වෙනි ජන්මදිනය වෙනුවෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් බණහන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි,
අද අපි මේ ධර්මානු ශාසනාවෙන් කතා කරන්නේ ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව. ඒ වගේම උන්වහන්සේ තුළ තිබිච්ච අනන්ත බුදුගුණ අතරින් අරහං කියන බුදුගුණයත් බුදුරජාණන් වහන්සේ දිනචරියාව ගත කරපු ආකාරයත් ඒ බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච ඒ බුදුගුණයන් අතර අපේ හිත පහදවා ගැනීමෙන් මේ බුදුගුණ සිහි කිරීමෙන් මේ ලෝකෙ පුද්ගලයේ ක්‍රැස් කරන ඒ අප්‍රමාණ පිනක වටිනාකම. ඒ වගේමයි බුදුගුණ සිහි කිරීමෙන් අපිට ලැබෙන ආනිසංස. මෙන්න මේ කරුණු ඇතුළත් ධර්මානු ශාසනාවක් අද දවස අපි සිදු කරන්න. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශ්‍රී දේහේ ආදාහන කටයුතු සිදු කරද්දි මහරහතන් වහන්සේලා සිදුකරපු ගාථා කීපයක් මහා පරිනිබ්භාන සූට්‍ර දේශනාව අවසානි සඳහන් වෙනවා. මහරහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබෝ මහා කල්ප 100,000 ගණනකිනුත් බුද්ධ කියන වචනය මේ ලෝකෙ අහන්නත් දුර්ලභයි කියල. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලෙ විවරණ ගත්ත තැනයිදං සම්මා සම්බුද්ධත්වය පිණිස දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කියන මේ දසපාරමී ධර්මයන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සසරි සම්පූර්ණ කරගෙනාව. ඒ පිණිස උන්වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් මේ වචනය ඔබ නිතරහල ඇති. සාරා සංකේය කල්ප ලක්ෂයක් මේක අපිට තේරෙන විදිහට අපි විමසල ගත්තොත් කොච්චර කාලයක්ද කියලා අසංකේයක් කියලා කියන්නේ 1.140ක් කියලා සඳහන් වෙනවා. දැන් හිතන්න එවැනි අසංකේයව 4ක් තවත් මහා කල්ප ලක්ෂයක් මේ කල්පවලින් මෙවැනි දීර්ඝ සංසාර ගමනක් දසපාරමී පුරාගෙනෙද්දී උන්වහන්සේට සම්මුඛ වුණේ මුණ ගැහුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි විවරණ ලැබවා කිලෝ බහල ඇති. එහෙමනම් අපිට තේරෙනවා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියලා කියන්නේ කොච්චර දුර්ලභ කාරණයක්ද. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනේ ලෝකෙ අහන්නත් කල්ප 100,000 ගණනකින් දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් ලෝකයේ මුණ ගැහිච්ච වෙලාවක ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක ඒ බුද්ධ ශාසනය පවතින යුගයකයි ඔබ මම අපි මේ කවුරුත් මනුස්ස ලෝක ඉපදිලා මනුස්ස ජීවිතයක් ලබලා ඒ බුද්ධ ශාසනය මුණ ගැහිලා අපිට. අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි දුර්ලභෝ බුද්ධෝත් පාදෝ. බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාබෝ මේ සතරාපායි වැටි සංසාරයේ සතරාපායි මහගෙදර කරගෙන යන සසර ගමනක යන සත්වයක් මනුස්ස ජීවිතයක් ලබනවා කියලා කියන්නේ ඉතාම දුර්ලභ කාරණයක්. දුර්ලභාෂණ සම්පත්ති ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා බුදු කෙනෙක්ගේ බණපදයක් අහලා හිත පහදිනවා කියන්න ඒක ඊටත් වඩා දුර්ලභයි. අර දුර්ලභ කරුණු අතර මේ ලෝකෙ අද අපි ගත්තොත් කෝටි 700කට වඩා මනුස්ස ජීවිත ලබපු මනුස්්‍යයන් මේ ලෝක ජීවත්වයනවා. ඔය අතරින් බුද්ධ ශාසනයක හිත පහදින්නේ කීයෙන් කී දෙනාටද. බණපදයක් අහලා අනේ මං කොහොම හරි මේ සසරින් මිදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ.
උන්වහන්සේගේ ධර්මය සරණ කරගන්න ඕන. ඒ ශ්‍රාවකයන් අනුගමනය කරපු මාර්ගය මමත් ගමන් කරලා මං කොහොමහරි මේකෙන් මිදෙනවා කියන තැනට එන්නේ. ඒ අදහස අවංකව හිතේ ඇති කරගෙන සද්ධාව ඇති කරගන්නේ ඉතාම සුළු පිරිසයි. ෂණ සම්පත්තිය පහළවෙනි ඉතාම සුළු පිරිසකට. ඒ නිසා පිංගතුනී බුදු කෙනෙක් ගැන අල්ප මාත්‍ර වූ චිත්ත ප්‍රසාදයක් හිතේ පැහැදීමක් ඔබ තුළ ඇතිවෙනවාද ඒකෙන් රැස්වෙන විපාකයක් අචින්තයයි. බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අචින්තයයි. අචින්තයේසු පසන්නානං විපාකෝ හෝති අචින්තයෝ. ඒ අචින්තයෝ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ගැන කෙනෙක්ගේ හිත පැහැදුනාද එයින් රැස්වෙන විපාකයක් අචින්තයයි කියල බුදුරජාණන් වහන්සේ වදාළ. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට මරණ මංචකේ බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර වූ සද්ධාවක් ඇති වුණොත් මේ කියන්නේ බුදුගුණ ගැන ඇති කරගන්න ආකාරවතී සද්ධාව ගැන නෙමෙයි. සද්ධාව කොටස් දෙහිකට ධර්මය පෙන්නනවා. එකක් තමයි අමූලිකා සද්ධාව. ඊළඟට ආකාරවතී සද්ධාව. අමූලිකා සද්ධාව කියන්නේ අවබෝධයෙන් තොරව කෙනෙක් තුනුරුවන් ගැන පහදිනවා. ඒ තුළිනුත් පින් රැස් වෙනවා. හැබැයි අවබෝධයෙන් පහදිනවා ආකාරවතී සද්ධාව ඇතිවෙන්නේ ධර්මාවබෝධයක්ත් එක්ක. සෝවාන් වෙච්ච ශ්‍රාවකයක් බුද්ධය අවිච්චා ප්‍රසාදී ධම්මේ අවිච්චා ප්‍රසාදී සංඝය අවිච්චා ප්‍රසාදී එයාට ඇතිවෙන්නේ අචල සද්ධාවක් අවබෝධයෙන් ඇතිවෙන සද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ සාමාන්‍ය බුදුහාමුදුරුවෝ ගැන සද්ධා මත්තං සද්ධා මාත්‍රයක් ප්‍රේම මත්තං ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ බුදුහාමුදුරුවෝ ගැන උපදිනවා මරණ මංචකේ. සබ්බේතේ සග්ග පරායනෝ ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන. මරණ මංචකේ දහසක් අකුසල් යටපත් කරගෙන ආසන්න කුසලයක් හැටියට පිනක් මතු වෙනවා නං ඊළඟ ජීවිතයේ සුගතියේ විපාකදීම පිණිස ඒ තමයි බුදුගුණ මනසිකාරයේ කුසලේ බුදුගුණ සිහිකිරීමේ කුසලේ. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ ඥාතියකුට මරණාසන්න කෙනෙකුට වෙන්න පුළුවන් ජීවිතය අවසාන වෙලාවක ඒ කෙනාට පරලවින් උපකාරයක් පිණිස අනුග්‍රහයක් පිණිස කල්්‍යාන මිත්‍රයෙක් විදිහට ඔබ පිහිට වෙනවන බුදුගුණම සිහිපත් කරවන්න. බුදුගුණ තුළම හිත පිහිටවන්න. දහසක් අකුසල් යටපත් වෙලා ඒ බුදුගුණ සිහිකිරීමේ පිනෙන් ඒ කාන්තෙන් ඒ පුද්ගලයා සුගතිය උපදිනවා. ඒ තරම් මහා ආශ්චරයක් මහා පුදුම පුුණ්‍ය බලයක් අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරලා සුගතියක උපද්දවන්න තරම් පුුණ්‍ය ශක්තියක් බුදුගුණ සිහිකිරීම තුළ කෙනෙක්ගේ මනසේ උපදිනවා. එනිසා පිංහතුනින් නිතර බුදුගුණ සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකිරීම භාවනාව. ඒකට ධර්මය කියන්නේ බුද්ධානුස්සති භාවනාව. නිතර බුදුගුණ සිහිකරනකොට හිත තුළ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සද්ධාව ගොඩ නැගෙනවා. රාග යටපත්වෙනවා ඒ වෙලාවට. හිතේ දවේශ සිතුවිලි යටපත්වෙනවා මෝහි යටපත්වෙනවා. රාග දවේශ මෝහාදී ක්ලේෂයන්ට යටපත් වෙලා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිතේ සද්ධාව දියුණු වෙනවා. ඒ සද්ධාව ටිකෙන් ටික පියවරෙන් පියවර වැඩෙනවා. ඒ නිසා නිතර තුනුරුවන් ගුණ සිහි කරා. ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ දවසේ පැය දෙහිකටත් අඩු කාලයක් සිංහසෙයාවෙන් සැතපුුණේ. උන්වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් මුළු සම්බුදු කෘත්‍යය ඉටු කරපු බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 45ක් තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වනේ අවුරුදු 35 උන්වහන්සේගේ වයස ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනකොට. අවුරුදු 80 වෙනකොට
උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන් පිරිනිවන් පාන. සම්බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටිය අවුරුදු 45ක මේ කාලය තුළ උන්වහන්සේ දවසේ පැයි දෙකටත් අඩු කාලයක් සිංහ සේයාවෙන් සැතපෙන්. අපි බලමු බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව දවස ගත වුණේ කොහොමද කියලා. උන්වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙනවා. පැය කීපයක් භාවනා කරනවා. සක්මන් කරනවා. භාවනාවට වාඩි වෙලා ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනවා. මහා කරුණා සමාපත්තියට සමවදිනවා. 12 කෝටි ලක්ෂ වාරයක් උදෑසනින් මහා කරුණා සමාපත්තියට සමවදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනවා. කාටද අද මම පිහිට වෙන්නේ? අද උදෑසන දහවල් කාලේ හවස් කාලේ කවුද බුදුරජාණන් වහන්සේ හොයාගෙන පැමිණෙන පින් ඇති අය? අද දවසේ මුණ ගැහෙන අයගෙන් කවුද ධර්මාවබෝධය ලබන්නේ? මනුලොව කවුද? දෙවියන් අතරින් කවුද? බ්‍රහ්මයන් අතරින් කවුද? එදා දවසේ ධර්මාවබෝධය ලබන පින් ඇති අය එදා දවසේ මුණ ගැහෙන අය කල්තියා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. සමහර පින් ඇති අය හොයාගෙන යුදුම් ගනම් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ලෝකෙ දිහා බලලා සමහර වෙලාවට උන්වහන්සේම පාත්තරය අරගෙන ඒ අය හොයාගෙන යුතුම් ගණන් දුර වඩිනෝ. ඒ මගතොටේ හම්බෙන අයටත් ධර්මය කියල දෙනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී ඒ අය පිළිගන්නෙත් නෑ. සමහරු මාන්නක්කාරයි. බුදුරජාණන් වහන්සේට නින්දා කරනවා ගරහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන පාත්තරය අරගෙන ගිය දාන ටිකක් හොයාගන්න නෙමෙයි. ඒ අයගේ සංසාර පින දැකලා ඒ අයට ධර්මාවබෝධය කරවන්නයි මේ බුදුරජාණන් වහන්සේ වඩින්. උන්වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය අනුශාසනා ප්‍රාතිහාරය සමහර වෙලාවට ඉරදි ප්‍රාතිහාරය පින් ඇති අය ධර්මාවබෝධය පිණිස හික්මෝල දමනය කරගෙන නිවන් මගට යොමු කරනවා. දහවල් කාලෙ වෙනකොට උන්වහන්සේ පිණ්ඩ පාති වැඩම කරලා උන්වහන්සේගේ පාත්තරයට ප්‍රමාණවත් දානය ටිකක් ලැබුණට පස්සේ ධර්මයේ සඳහන් වෙනවා බොහෝ වෙලාවට උන්වහන්සේ කැමති හුද කලාවේ නිදහසේ කැලේකට ගිහිල්ලා ගස්සෙවනක වාඩි වෙලා මේ ලැබිච්ච දාන ටික වලඳා වටපිට බලනවා ගස්සෙවනක් කොහෙද තියෙන්නේ. ඒ ළඟ තියෙන කැලෑවක් ඇතුළට බුදුරජාණන් වහන්සේ වඩිනවර දාන ටිකත් අරගෙන. දැම් මේ කැලේ ඇතුළේ ආසන පනවලා සුදුරෙදියලලා එහෙම කොහෙවත් කැලේ හදර නෑ. උන්වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ කොයි තරම් සරල චාම් ජීවිතයක්ද ගත කරේ. අර මහ කැලේ වේලිලා වැටිච්ච කොළරොඩු උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් එකතු කළ කොළ ගොඩක් හදලා ගහක් යට ඒක උඩින් දෙපට සිවුර නමල එලා ගන්න. ඒ මත වාඩි වෙන අන්න උන්වහන්සේගේ ආසනය. අර දාන ටික වලඳලා පාත්තරී හෝදල පාත්තරී නමල තියලා භාවනා කරනවා දවල්. ටිකක් විවේක සුවීම් භාවනා කරනවා. හවස් වෙනකොට උන්වහන්සේ සැවැත්නුවර තමයි උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ. බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටි අවුරුදු 45න් 25ක් උන්වහන්සේ සැවැත් නුවර තමයි වැඩ ඉඳලතිය. ඒ අතර වැඩිම කාලය වස්කාල 19ක් වැඩහිටියේ සැවැත් නුවර ජේතවන පුුණ්‍ය භූමි. බොහෝ ඈත පලාත්තුල ඉදං දහස් සංඛ්‍යාත පිරිස් හවස් වෙනකොට බණහන්න ජේතවනේ දම්සභා මණ්ඩපේට එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ හවස් කාල වෙනකොට දම්සභා මණ්ඩපේට වැඩම කරනවා. ඒ අයට දහම් දෙසන්. ඒ බණ කියන පිරිස දහස් ගානක් හිටියත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දි බුදු ඇසින් බලනවා කවුද අද දවසමේ පිරිස් අතරින් ධර්මාවබෝධය ලබන පින් ඇති අය. ඒ අය අරමුණු කරගෙන දහම් දෙසනවා. ඒ අයි ධර්මය අහල මාර්ග පල් ලබනවා. පින් ඇති අය රහත් වෙනවා.
සමහරයි සකදාගාමිනෝ සමහරයි සෝවාන් වෙනවා. සමහරයි තුනුරුවන් ගැන හිත පහදවා ගන්නවා. ස්වාමීනී මේ ධර්මය හරීම ආශ්චර්යයි. හරියට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නවා වගේ. මංමුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ. අන්දකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ වුණා වගේ. අපි අද පටන් බුදුන් සරණ යනවා. අපි අද පටන් ධර්මය සරණ යනවා. අපි අද පටන් ශ්‍රාවක සංඝයා සරණ යනවා කියලවුන් හිත පහදවාගෙන බොහෝම සද්ධාවෙන් බණහල බුදුරජාණන් වහන්සේට වන්දනා කරල පිටත් වෙලා යනවා. රෑබෝ වෙනකොට කරුවල වැටෙනකොට ඒ මිනිස්සු තමන්ගේ ගම්බිම්වලට පිටත් වෙලා යනවා. රාත්‍රී කාලෙ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට භාවනා උපදෙස් දෙනවා. ඒ අයගේ ධර්ම ගැටලු විනේ ගැටලු විනේ ප්‍රශ්න විනේ ශික්ෂාපද පනවනවා. යම් යම් ශාසනික ප්‍රශ්න අරබුද ඇතිවෙච්ච වෙලාවල්වල ඒවට ශික්ෂාපද පනෝමින් ඒ භික්‍ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරමින් නිවන් මගට ඒ අයව හික්මෝනෝ. රාත්‍රී 10 වෙනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරනවා. පිංහතුනි හවස් කාලෙත් බුදුරජාණන් වහන්සේ උදෑසන වගේම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තිට සමවැදිලා ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවනු. කවුද අද රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් අවබෝධ කරන පින් ඇති අය. දම්සභා මණ්ඩපේදි කවුද ධර්මය අවබෝධ කරන්න. රාත්‍රී මැදියම් යාමි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නේ එන දෙවියන් බ්‍රහ්මයන් අතරි. කවුද අද දවස නිවන් දකින්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් කල්තියා ඒ කාරණයක් දකිනෝ. රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර කාලේ රාත්‍රී මැදියම් යාමි දෙව් බමුන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාව වෙන් වෙලා තිබුණි. ඔබ අහලා ඇති බොහෝ දේශනා සංයුත්ත නිකායේ තියෙනවා දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තයේ කියලා සූත්‍ර දේශනා 100 ගාණක් තියෙනවා. ඒ දේශනාවල සඳහන් වෙන්නේ දෙවිවරු තමන්ගේ දහම් ගැටලු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒවා විසඳ ගන්නවා. සමහර ප්‍රශ්න මේ මනුස්ස ලෝකේ මනුස්සයන්ට අදාළ ගැටලු. හැබැයි දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල්ල මේ කාරණා ගැන විමසල ඒ දෙව්මිනිස් ලෝකයාටම යහපත පිණිස ඒ ගැටලු විසඳල දෙනවා. දැන් මහාමංගල සූත්‍රයේ වගේ එකක්. අවුරුදු 12ක් මනුස්ස ලෝක මිනිස්සු අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මංගල කරුණු මොනවද කියලා වාද විවාද අවුරුදු 12ක කාලයක් තිබ්බ කියලා. පිරිසක් කියනවා දිට්ඨි මංගලික. තව පිරිසක් කියනවා නෑ සුත මංගලික. තව පිරිසක් කියනවා නෑ මුත මංගලික. මේව තමයි මංගල. අපි තමයි හරි කියලා කණ්ඩායම් එක එක විදියට බෙදිලා මංගල කරුණු ගැන වාද විවාද කර කර හිටියා කියනවා. අවසානයේ දෙවිවරු අතරත් මේ කතා බහ ඇති වෙලා දේව සභාව රැස් වෙලා මංගල කරුණු ගැන සාකච්ඡා කරා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් දෙවිවරුන්ගේ විමසනවා කොහෙන්ද මේ ප්‍රශ්නේ හටගත්තේ හොයන්න කිය. මනුස්ස ලෝකේ අවුරුදු 12ක කාලයක් වාද විවාද ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ වෙලේ සක්‍ර දෙවියෝ කියනවා තුන් ලෝකෙටම යහපත උදා කරන ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා මනුලෝ වැඩ සිටිනවා. අන්න සැවැත් නුවර ජේතවන පිම්බිමේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්නවා. මංගල කරුණු මොනවද කියලා අපි උන්වහන්සේගේ මහගම. එහෙම නැතුව දෙවිවරු එකතු වෙලා මංගල කරුණු මොනවද කියලා උත්තර හොයන්න සූදානම් වෙනවා කියන්නේ සූර්යා පායලා තියෙද්දී පුංචි තරුවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ උත්සාහයක්. ඒ වෙලේ සක්‍ර දෙවියන් දේවතාවෙක් සම්මත කරලා ඉව්වා. ඔබ ගිහිල්ලා දෙවියන් වෙනුවෙන් මනුස්සයන් වෙනුවෙන් දෙව්මිනිස් ලෝකයාටම යහපත වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ මුණගැහිලා මංගල කරුණු මොනවද කියලා දැනගන්න කියලා. මේ දේවතාව මුළු ජේත වනේ ආලෝකමත් කරගෙන ඇවිල්ලා රාත්‍රී මැදියම් යාමේ වන්දනා කරලා අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ
ආකංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තම බොහෝ දෙව් මිනිස්සුන් මංගල කරුණු මොනවද කියලා මංගල කාරණා ගැන වාද විවාද කර ඉන්නවා. මේ දෙව් මිනිස්සුන් ගැන කරුණාවෙන් අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස නිදුකානන් වහන්ස මංගල කරුණු ගැන දේශනා කරන සේක්වා කියල දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනා කරන්න. එතකොට ඔය වගේ දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නේ රාත්‍රී මැදියම් යාමේ. රාත්‍රී දෙක පමණ වනතෙක් දෙවියන්ගේ ගැටලු ධර්ම සාකච්ඡා ප්‍රශ්න විසඳල දෙවියන්ටත් දහම් දෙසනවා. උන්වහන්සේ හිමිදිරි උදෑසන දෙක පමණ වෙන විට තමයි සිංහ සේයාවෙන් සැතපෙන්නේ. කායට විවේකයක් අවශ්‍යයි. කාය විවේකය අවශ්‍ය නිසා මනා සිහිනුවනින් නැකිටින වෙලාව සිහි කළ සිංහ සේයාවෙන් සැතපෙනු. පැය දෙහකටත් අඩු කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ සිංහ සේයාවෙන් සැතපෙන්. හිමිදිරි උදෑසන උන්වහන්සේ ආයමත් අවදි වෙලා භාවනා කරනවා සක්මන් කරනවා තුන් ලෝකෙටම බුදු ඇස විහිදුවලා කාට දදම පිහිට වෙන්න කියලා. උන්වහන්සේ වැඩ සිටි අවුරුදු 45ක කාලයේ පුරාම දින චරියාව ගත වනේ ඔන්න ඔය ආකාරයට. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදුගුණ ගත්තොත්. අපි කවුරුත් දන්න දැන් අපි නවාරහදී බුදුගුණ චතු විසාරද ඥාන දස බල ඥාන තෙසැත්තෑ ඥාන සූවිසි ප්‍රත්ති ඥාන අපි ඔය විදියට බුදුරජාණන් වහන්සේගේ ගුණ එකක විදිහට විස්තර කරනවා. ඒ ධර්මයේ සඳහන් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සඳහන් දේශනා තොරතුරු මේවා අනුව. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අචින්ත්‍යයි. බුදුගුණ අචින්ත්‍යයි. ඒ බුදුගුණ හිතලා අපේ මනසට බුදුගුණ හිතල අවසන් කරන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේම දවසක් බුදුමුවින් දේශනා කරා මහනෙන කල්පයක් ආවිශ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේක උපමාවක්. කල්පයක් ආවිශ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම ධර්ම කාරුණක් දේශනා නොකර බුදුගුණම දේශනා කරත් එක දිගට කල්පය අවසන් වෙලා යනවා මිසක් බුදුගුණ අවසන්වීමක් වෙන්නෑ කිවා. අන්න එහෙමනගේ උපමාවෙන් අපිට තේරෙනවා කල්පයක් ආවිශ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිවක් දේශනා නොකර බුදුගුණම දේශනා කරත් කල්පය අවසන් වෙනවා මිස බුදුගුණ අවසන්වීමක් වෙන්නේ. එහෙමනං ඒක තේරුම තමයි මේ බුදුගුණ අපිට අපේ නුවනට අපිට හිතල අපිට කියලා මෙච්චරයි මෙපමණයි එහෙම සීමා කරලා අවසන් කරන්න පුළුවක්කමක් නෑ. අචින්ත්‍යයි. අපේ හිතී මේ සීමාව ඉක්මවාගේ දෙයක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි බුදු කෙනෙක්ගේ බුදුගුණ පරිපූර්ණ වසයෙන් වැටහීමක් ඇති කරගන්න පුළුවන්. වෙන කිසි අග්‍රශ්‍රාවකයන් වහන්සේලාටවත් ප්‍රඥාවන්තයන්ගෙන් අගතැන් පස් සාරිපුත්තයන් වහන්සේටවත් මුගලන් හාමුදුරුවන්ටවත් අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර සද්ධාවම පැවිදි වෙච්ච භික්‍ෂූන් වහන්සේලා හිටිය ඒ බුද්ධ ශාසනය. ඒ කාටවත් කිසිම කෙනෙකුට මහරහතන් වහන්සේලාටවත් බුදුගුණ පරිපූර්ණව තේරුම් අරගෙන වටහා ගන්න බෑ. එක අචින්ත්‍ය එක බුද්ධ විෂයක්. ඒ අචින්තිය වූ බුද්ධ විෂය බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන් අපේ නුවනේ ප්‍රමාණයට උන්වහන්සේම අපිට විස්තර කරලා බෙදල හකුලෝල මෙන්න මේ විදිහට බුදුගුණ හිතන්න. මෙන්න මේ විදිහට බුදුගුණ මෙනෙහි කරන්න. මෙන්න මේ විදිහට දකින්න කියලා බුදුරජාණන් වහන්සේමයි අපිට පෙන්න. මේ නවාරහදී බුදුගුණ මේ කවුරුත් වෙන බ්‍රාහ්මණයකත් දෙවියෙක්කත් බමුණෙක්කත් වෙන කවුරුවත් ඇවිල්ල උන්වහන්සේ මෙහෙම කෙනෙක් කියලා කිව්වනෙමේ. බුදුරජාණන් වහන්සේමයි උන්වහන්සේ තුළ තිබිච්ච ගුණ සිංහනාදයක් කරනවා වගේ ලෝකයාට මතු කරේ. තතාගතෝ භික්කවේ අරහන්
මහණෙනි තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. තථාගතෝ භික්ඛවේ විජ්ජාචරණ සම්පන්න. මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. තථාගතෝ භික්ඛවේ සුගතෝ. මහණෙනි තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක. තථාගතෝ භික්ඛවේ ලෝකවිදු. මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකවිදූ කියන ගුණයෙන් යුක්තයි. එතකොට මේ විදිහට මේ බුදුගුණ ගැන බුදුරජාණන් වහන්සේමයි දේශනා කරේ. ඔය අතර බුදුහාමුදුරන්ට බැන හිටපු නින්දා කර හිටපු වෛර කර හිටපු. එතකොට බලන්න මේ තරම් මහා ගුණ ඇති අචින්ත්‍ය ගුණ ඇති බුදු කෙනෙකුටත් වෛර කරපු මිනිස්සු ලෝකෙ හිටිය. බුදුරජාණන් වහන්සේටත් බැන හිටපු මිනිස්සු හිටිය. බුදුහාමුදුරුවත් විනාශ කරන්න ඕනෑ කියලා සිතුවිලි පහල කරගත් අයත් හිටිය. එහෙමනම් අපිට පේනවා සමාජය කියන්නේ අන්දබාල පෘතජ්ජන ලෝකය මේ කෙලෙසුන්ගෙන් පිරීගි අවිද්‍යාවෙන් වැසීගිය මේ ලෝකයේ ඒ වගේ ලෝකයක්. ඒ තරන් රහසින්වත් පවුනො කරපු මහා පින් ඇති බුදුරජාණන් වහන්සේලාට පවා මිනිස්සු නින්දා පහස කරා නොයින් දෝසාරෝපන කරා චෝදනා කරා කුමන්්‍රණ සැලසුම් කරා. හැබැයි ඒ සියල්ල අතර බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණම ලෝකෙ තව තවත් මතු වෙලා බැබලිලා පේන්න පටන් ගත්තා. අපි අද මේ ධර්මානු ශාසනාවේදී අරහං කියන බුදුගුණේ ගැන ඔබට හිතේ සද්ධාව ඇති කරගන්න කොහොමද අපි මේ අරහම් බුදුගුණේ තේරුම් ගන්න මෙනෙහි කරන්න. එක බුදුගුණයක් හරි ඔබ නිතර මෙනෙහි කරනවා නම් අප්‍රමාණ පිනක් රැස් වෙනවා. එක බුදුගුණයක් වේවා. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් අල්ප මාත්‍ර ප්‍රමාණයක හරි බුදුහාමුදුරුව ගැන සද්ධාවක් ප්‍රේමයක් හිතේ බලවත් වුණොත් සබ්බීතයේ සග්ග පරායනොයි සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. පිංහතුනි බුදුරජාණන් වහන්සේට අපි කියනවා අරහං කියලා කියන්නේ එක අර්ථ කීපයක් තියෙනවා. අරහං කියලා කියනවා රාග ද්වේෂ මෝහාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු නිසා කියන අරහන් කියලා. අනුසේ සහිතව ආශ්‍රව සහිතව සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ මෝහාදී සියලූම ක්ලේශයන් ප්‍රහාණය කරා. එනිසා අපි උන්වහන්සේට කියනවා අරහං නිකෙලෙස් කෙනෙක් කියන අදහස. ඊළඟට දෙව් මිනිස් ලෝකයාගේම ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි. දැන් බලන්න අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොච්චර මිනිස්සු ආමිසයෙන් ප්‍රතිපක්තිය. තැන් ඔබ මේ බණහනවා. ඔබ සිල් රකිනවා. ඔබ පෝයට සිල් ගන්නවා. ඔබ ඉවසීම ප්‍රගුණ කරනවා. ගුණධර්ම ප්‍රගුණ කරනවා. ඔබත් ප්‍රතිපක්තියෙන් බුදුරජාණන් වහන්සේ පුදන කෙනෙක්. ඔබ බුදුහාමුදුරුව වෙනුවෙන් මල් ටිකක් පූජ කරනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාලෝකයට ආලෝක පූජාවක් කරනවා. පහන් පූජාවක් කරන. උන්වහන්සේගේ සීලමේ සුගන්ධය මෙනෙහි කරමින් සුවඳ පූජාවක් කරනවා. ඒ ආමිස පූජා බුදුරජාණන් වහන්සේ ඔබ ආමිසෙන් පූජා පවත්වන කෙනෙ. දැන් බලන්න අද වෙනකොට ලෝකයේ පුරා බෞද්ධයෝ ඉන්නේ ලංකාව විතරක් නෙමෙයිනේ. තායිලන්තේ 90 ගානක් බෞද්ධයෝ ඉන්න රටක්. බුරුමෙ ගත්තොත් 98කට ආසන්න ප්‍රමාණයක් බෞද්ධ ජනතාවක් ඉන්නවා. ලෝකයේ ටිබෙට් ගත්තොත් මහායාන වේවා ඔවුනුත් බුදුහාමුදුරන්ට තමයි වන්දනා කරන්න. බුදුගුණ තමයි සිහි කරන්න. බුදුහාමුදුරු තමයි ඔවුන්ගේ ශාස්තෘන් වහන්සේ. ජපානය ටිබෙටය ලාවෝසේ කාම්බෝජයේ කොරියාව ඒ වගේ රටවල් ගත්තත් ලෝකයේ බුදු දහම් වර්තමානය පැතිරිලා තියෙන මේ බටහි රටවල් ලෝකෙ පුරාම ගත්තත් ලෝකෙ කෝටි සංඛ්‍යාත පිරිසක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බණහනවා. සිල් සමාදන් වෙනවා.
සමහර උපෝසතයට පෝය දවසට උපෝසත සිල් සමාදන් වෙනවා. බුදු හාමුදුරුවෝ බුදුගුණ සිහිකර කර භාවනා කරන තමන්ගේ හිත කය වචනය සංවර කරගන්න සමත විදර්ශනා භාවනා වඩනවා. අන්න ඒ අයි ප්‍රතිපක්තියෙන් බුදුරජාණන් වහන්සේ පුදනවා. ලෝකෙ කොච්චරනම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජා වෙනවාද. එක දවසකට හැම වෙලාවකම ලෝකෙ කොහේ හරි තැනක මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොච්චර නම් මිනිස්සු කෝටි ප්‍රකෝටි බිලියන ගණනින් ගණන් කළ නොහැකි තර දවස ගාන මොන තරන්නම් පන්සල්වල ආරාමවල නිවාසවල පූජනය සිද්ධස්ථානවල මල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවාද. උන්වහන්සේ වෙනුවෙන් කොච්චරනල් ලෝකෙ බුද්ධ පූජාවති නොද ගිලම් පස පූජා කරනවාද. උන්වහන්සේ වෙනුවෙන් කොච්චරන අදටත් ආමිස පූජා ප්‍රතිපක්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ උපූදන මනුස්ස ලෝක විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම ලෝක චෛත්‍යයක් මැව්වේ සක්‍ර දෙවියන්. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ කෙස් වැටිය කපල අහසට විසි කරා. මට ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා කියෙන අධිෂ්ඨානය. මහා බෝසතාණන් වහන්සේගේ කේෂ දහතු රන් කරනුවෙන් පිළිගෙන සක්‍ර දෙවියන් දෙව්ලව 12 යොදුනක් විශාල සිළුමිණි මහා සෑ මැව්ව. අදටත් දෙව්ලව දෙවියන් සිළුමිණි සෑය බුදු හාමුදුරුව වෙනුවෙන් පූජා පවත්වනු. අභිනිස්ක්‍රමණය කරපු දවසේ ගටීකාර බ්‍රහ්ම දෙවියන් දීපු සිවුරු පිරිකර අට පිරිකර පිළිගෙන ඇඳගෙන හිටිය ගිහි වශ්‍රයෝගල සත්‍යක්‍රියාවක් කළ අහසට විසි කරා. මට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැනනැක්ග ගිහි වස්ත්‍රයුගල ගටේකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවෙන් පිළිගෙන බඹලව මහා සෑයක් මැව්ව සලුමිනි මහා සෑ. අදටත් බ්‍රහ්ම දෙවිවරු සලුමිනි මහා සෑයට පුද පූජා පවත්වන. නාගලෝකෙ නාගයන් කොච්චර ධාතුන් වහන්සේලා වෙනුවෙන් සත්කාර පුද පූජා පවත්වනවාද. මේ මනුලෝ අපි විතරක් නෙවෙයි මේ ලංකාවෙන්න අපි විතරකුත් මේ ලෝකෙ පුරාමත්. දෙව්ලොව බබලව නාලව මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොච්චරනං ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පූජා පවත්වනවාද. ඒ සියලු පූජාවන් පිළිගන්න තරං සුදුසුයි ඒ නිසාපි කියනවා අරහං කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණේ තුළ තවත් කාරණයක් සඳහන් වෙනවා රහසිංවත් පවු නොකළ සේක. දැම් බලන්න මේ ලෝකෙ කොච්චරනම් මිනිස්සු ලෝකයාට මොන තරං තමන් සිල්වතෙක් තමන් මහා ගුණවතෙක් තමන් මේ වගේ පුද්ගලේ හැබැයි ඔවුන්ගේ හිත ඔවුන් ගැන දන්නේ ඔවුන් හැබැයි මේ ලෝකෙ දෙවියනුත් දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ එක තැනක මහණෙනි මේ ලෝකයේ තමන් ගැන හරියටම දන්නේ තමන්. තමන් ගැන තමන් දන්නේ යම් සේද මේ ලෝකෙ දෙවියනු හිත දකින දෙවියන් තමන් ගැන ඒ විදිහටම දකිනවා කිය. බුදුරජාණන් වහන්සේ රහසිංවත් පවු නොකරපු කෙනෙ. මේ ලෝකෙ මිනිස්සු මොන විදිහට ලෝකයා ඉදිරිපිට සමාජයට මොන වගේ ප්‍රතිරූපයක් මවාගෙන හිටියත් ඔවුන්ගේ හෘද සාක්ෂි ඔවුන්ගේ හදවත ඔවුන් කවුද මොන වගේ හොර වැඩද කරන්න මොන වගේ වංචාවාද කරන්න මොන වගේ බොරුද කියන්න කොච්චර මිනිස්සු රවට්ටනවාද මොන වගේ වංචනික ජීවිතද ගත කරන්න ඔය සියල්ල ඒ අයගේ හෘද සාක්ෂිය දන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේලාගේ ජීවිත එලියට එකක් පිටට එකක් ඇතුළට එකක් චරිත ගොඩක් නෑ. උන්වහන්සේලා අවබෝධයෙන්ම සංවර වෙච්ච මේ ලෝකෙ ඉන්න සිල්වන්තම කෙනා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා බෝධි මූලයේදි විමසල බැලුවා ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසුනෑ. මටත් ගුරුවරයෙක් සිටිය යුතුයි. උන්වහන්සේ විමසල බැලුවා ගුරුවරයෙක් හැටියට මට උපදෙසක් ගන්න මට වඩා ඉහල සීලයක් තියෙන කෙනෙක් මේ මනුලොව ඉන්නවද නෑ. දෙව්ලොව දෙවියන් අතර ඉන්නවද ඒත් නෑ.
බඹලව ඒත් නෑ. දස දහසක් ලෝක ධාතු ඒත් නෑ. සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් මේ ලෝකෙ තුන් ලෝකෙ කොහෙවත් උන්වහන්සේ තරම් මේ ගුණ වඩාගත්ත කෙනෙක් නෑ. අවසානයේ උන්වහන්සේම අවබෝධ කරගත් ධර්මයම තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තා. එනිසා මේ ලෝකෙම ඉන්න සිල්වන්තම කෙනා රහසින්වත් පවු නොකළ සේක. ඒ නිසාපි උන්වහන්සේට කියනවා අරහං කියලා. දැන් ඔන්න ඔය අර්ථ තුන ඔබ නිතර සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ කියන සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතව අනුසේ ධර්මයි හිත ඇතුළෙ කොහෙවත් චුට්ටක්කත් ඉතුරු වෙච්ච ක්ලේශයන්නේ. බෝධි මූලයේදී පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනකොට හිත සියලු කෙලෙසුන්ගේ සියලු ආශ්‍රවයන්ගේ මිදිලා ආසවක්කේ ඥානය ආශ්‍රවශය වුණා කියන අවබෝධය පහළ වෙනවා සමගමයි උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වේ. පිංහතුනි ආසවක්කේ ඥානය ආශ්‍රවශය වුණා කියන අවබෝධය. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේට විරුද්ධව නික උන්වහන්සේගේ දිනචර්යාව ජීවිතය දිහා බලන්න. කොච්චර කුමන්ත්‍රණ කරාද දේවදත්ත. අලි කුලප්පු කරලා යුව නාලාගිරි හස්තියා. දැන් හිතේ නිකං හරි කෙලෙස් ටිකක් හරි ඉතුරු වෙලා තිබ්බ කෙනෙක් නම් බයට අඩියක් හරි පස්සට බය ඇති ගැනීම ඇති වෙනවනේ සාමාන්‍ය කෙනෙකුට. උන්වහන්සේ කොච්චරනම් උන්වහන්සේගේ ජීවිතයේ පුරාම තමන්ගේ ආරක්ෂාවට කිය දේවදත්ත දැබ්බි බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් යොදෝපු වෙලාවේ අවසානයේ ගල් පෙරලුවා. දවසක් බුදුරජාණන් වහන්සේ බැලුවා භික්ෂුන් වහන්සේලා පේන්න නෑ. ආනන්ද හාමුදුරන්ගේ විමසු ආනන්ද කොමේ සංඝයා. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට බොහෝම ආදරෙන් බුදු හාමුදුරුවන්ට උපස්ථාන කරන්නම කල්ප ලක්ෂයක් සසර පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා. අනේ ආනන්ද හාමුදුරුව හිතනවා මේ දේවදත්ත ඊළඟට මොනවගේ කුමන්ත්‍රණයක් කරයි දන්නේ. රාජ බට යොදෝලා දුනු සිල්පීන් යොදෝලා බුදු හාමුදුරුව මරන්න සැලසුම් කර. බුදු හාමුදුරන්ගේ හිසට ගලක් පෙරලුව යන්තම් බුදුගුණ මහිමේ නිසා පොළොවෙන් මතුවෙච්ච ගලකින් මේ ගල නතර වුණා. හැබැයි අවසාන ගල් පතුරක් ගැලවිලා ඇවිල සිරි පතුලෙ වැදිලා ලේ කැටියක් හරි පිරුණ. ඊළඟට මොන කුමන්ට්‍රණය කරයිත් දන්න ඊළඟට මොකක් කරයිත් දන්නේ. බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්න ඕන කියලා ආනන්ද හාමුදුරුව මොකද කරලා තියෙන්නේ ගිජ්ජකූට පරොත්තේ වටා වැඩ සිටිය භික්‍ෂූන් වහන්සේලා රැස් කරලා බුදු හාමුදුරන්ගේ ආරක්ෂාවට මුර කණ්ඩායන් යොදෝලද. එක එක පැතිවල ගිජ්ජකුට පරවත්තයට එන්න තියෙන පාරවල් වල තැන් තැන්වල භික්‍ෂූන් වහන්සේලා මුරට ඉන්නවද බුදු හාමුදුරුව ආරක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේ හනු ආනන්දකෝ මේ සංඝයා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දේවදත්ත භික්‍ෂුව අජාසත රජ්ජිරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඊළඟට මොනවගේ කුමන්ත්‍රණයක් කරයි දන්නේ. ඒ නිසාමම් භික්‍ෂූන් වහන්සේලාව ආරක්ෂාවට ඉදේවකි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඉක්මනට සංඝයා කැඳවන්න. මේ සියලු සංඝයා කැඳවන්න කි. ති ආනන්ද හාන්දුරු පණවිඩියවල ඒ එන පාරවල්ල තැන් තැන්වල ආරක්ෂාවට හිටපු භික්‍ෂූන් වහන්සේලා ආපහු බුදු හාන්දුර ළඟට කැදෙව. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් වගේ ප්‍රකාශයක් කර මහනෙන යම් රාත්‍රියක ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද යම් රාත්‍රියක සම්බුදු කෘත්‍ය අවසන් කරලා සිය කැමැත්තෙම අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන් බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පානවාද ඒ අතර කාලයේ තුළ ඒ ඇන බුදු වෙලා වැඩ ඉන්න කාලයේ තුළ මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝකයේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් මේ මරුන් සහිත ලෝකේ කිසිම දෙවියෙක්කත් බ්‍රහ්මයකත් මාරයටවත් වෙන කිසිම මනුස්සයෙක්කත් බුදු කෙනෙක්ගේ ජීවිතයක් උපක්‍රමයකින් අනතුරයකින්
වෙනත් කිසිම කුමන්ත්‍රණයකින් අනතුරකට පත් කරලා විනාස කරන්න පුළුවන් කෙනෙක් මනුස්ස ලෝක මිනිස්සු අතරත් නෑ, දෙවියන් අතරත් නෑ, බ්‍රහ්මයන් අතරත් නෑ, මාරයටවත් බෑ. බුදුරජාණන් වහන්සේ වදලේ නිසා ආනන්දය වහාම සංඝයක් හැඳවන්න. කවුරුත් කාගෙවත් එහෙම වෙනම අමුතු ආරක්ෂකයෝ ආරක්ෂාවල් වෙන දේවල් අවශ්‍ය නෑ. බුදු හාමුදුරුවෝ බුදුගුණ බලේ ඒක බුදු කෙනෙක්ගේ ආශ්චර්යයක්. මේ ලෝකේ වෙන මනුස්සයකුටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයකුටවත් මාරයාටවත් බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා උන්වහන්සේ සිය කැමැත්තෙන් ආයු සංස්කාර අතහැරලා දැන් වැඩ සිටිය ඇති මගේ සම්බුදු කෘත්‍ය අවසානයි කියලා බුදුරජාණන් වහන්සේ විසින්ම පිරිනිවන් පාන දිනේ අධිෂ්ඨාන කරලා පිරිනිවන් පානවාද වෙන කාටවත් කුමන්ත්‍රණයකින් බුදුහාමුදුරන්ට අනතුරක් කරන්න බෑ කියෝ. සිංහනාදයක් වගේ ප්‍රකාශය. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේට කොච්චර නින්දා පහස කරා. උන්වහන්සේගේ ගුණේමයි අරහන් ගුණේමයි ලෝකෙ මතු වෙලා පෙනුනේ. උන්වහන්සේට මොන තරම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරා. ඒ හැම දෙයක් තුළම බුදුරජාණන් වහන්සේගේ ගුණේම ලෝකයට මතුවවී පෙනුණ. මොන තරන් සංගවේද කරා, මරන්න සැලසුම් කරා, දුනු සිල්පීන්ය දෙව්වා, නාලාගිරි ඇතාකුලප්පු කරලා බුදුහාමුදුරු ඉදිරියට අතහැරියා. මොන තරන් කුමන්ත්‍රණ කරත් ඒ හැම වෙලායිම තුන් ලෝකයටම බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණේම උන්වහන්සේ නිකෙලෙස් කෙනෙක්, රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක් කියන ගුණේම ලෝකෙ මතුවවී පැබලුණා. එනිසා පින්වතුනේ ඔබ මම එවැනි බුදුරජාණන් වහන්සේ නමක් සරණගිය, එවැනි බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිත පහදවාගත්ත එවැනි බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්න මහා පිනක් කරපු පුුණ්‍යවන්ත පිරිසක්. අන්නේ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුර නිතර බුදුගුණ සිහි කරා. උන්වහන්සේ කාන්තෙන් අරහං කියලා ඒ අරහම් බුදුගුණේ සිහි කරා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙ. මම සරණගී බුදුරජාණන් වහන්සේ අරහම් නම් වන සේක. උන්වහන්සේ රහසින්වත් පවුන් නොකරපු කෙනෙ. මම සරණගී බුදුරජාණන් වහන්සේ අරහන් නම් වන සේක. මේ තුන් ලෝකේම ආමිස පූජා ප්‍රතිපක්ති පූජාවන්ගෙන් පූජා පවත්වලා තුන් ලෝකයාගෙම සියලු පූජාවන් පිළිගන්න තරම් සුදුසුයි. ඒ නිසා මම සරණගී බුදුරජාණන් වහන්සේ අරහන් නම් වන සේක. බුදුරජාණන් වහන්සේව සිහිකරගෙන හිතෙන් අරමුණු කරගෙන එක බුදුගුණයක් හරි දවස ගාන සිහි කරන්න මෙනෙහි කරන්න. ඔබේ ජීවිතය අප්‍රමාණ පිනක් රැස්වෙනවා. බුදුගුණ අචින්තයයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ඔය විදිහට ඔබ සිහි කරන්න පුරුදුනොත් ඔබට ලැබෙන විපාකයක් අචින්තියයි. ඒ නිසා ඒ අචින්තිය විපාක අචින්තිය ගුණ තමන්ගේ ජීවිතය තුළ මෙනෙහි කරලා ඒ පිනේ උරුමක්කාරෙක් බවට ඔබ පත්වෙන. ඔබ බුද්ධ ශාසනයක් ලැබිච්ච මහා පින් ඇති පිරිසක්. මේ ලැබිච්ච බුද්ධ ශාසනින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. පිංහතුනී ඔබේ යාළුවෙකුට, ඔබේ ඥාතියකුට, ඔබේ අම්මතාත්තා, ඔබේ හිතවතෙක්, යාළුවෙක්, දරුවෙක්, සහෝදරයෙක් යම් කිසි කෙනෙක් ගැන ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන. ඔබ කළ යුත්තේ ඒ සියලු දෙනාට බුදුගුණ කියල දෙනේ. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව පිහිටෝන එක. බුදුරජාණන් වහන්සේම දේශනා කරා මහණෙනි, යම් කිසි කෙනෙකුට ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ආනන්ද ඔබ කවුරු හරි කෙනෙක් ගැන ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, අනේ පවෝ කියලා කරුණා මාත්‍රයක් හරි කෙනෙක් ගැන හිතේ තියෙනවන ඒ සියලු දෙනාට අනුකම්පාවෙන් ඒ අයව සද්ධාව පිහිටවන්න, සද්ධහා ලාභය ලබල දෙන්න. ඒ කෙනාට බොහෝ යහපත පිණිසේක උපකාර වෙන. ඒ නිසා සද්ධාව දියුණු කරන්න. සද්ධාව කියන්නේ ආර්ය ශ්‍රාවකයාට ධනයක්, සද්ධහා ධනක්. ධර්ම මාර්ග යන්න මාර්ගඵල අවබෝධයට මහන්සි ගන්න කෙනාට බල ධර්මයක්, සද්ධාව සේක බලයක්. සද්ධාව කියන්නේ ධර්ම මාර්ග යන කෙනාට ඉන්ද්‍රිය ධර්මයක්, සද්ධහා ඉන්ද්‍රී. සද්ධාව කියන්නේ ධර්ම මාර්ගය වඩන කෙනා තුළ බල ධර්මයක්, සද්ධහා බල.
ඒ සද්ධාව දියුණු කරගෙන ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලුපේ සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. තින් ඒමනම් පිංගතුනේ හද මේ ධර්මාණු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ තාරකඩී රාමනායක මහත්මා විසින්. එතුමන්ගේ ප්‍රධාන අරමුණ තමයි තම පුතනුවන්ගේ 12 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඒ පුතනුවට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන උතුම් ආශිර්වාදය වගේම විශේෂයෙන් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ධර්මශ්‍රවනය කරන හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින මේ ධර්මදාන මේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව එතුමන්ගේ අරමුණක්. ඒ වගේම ධර්මදේශකයණන් වහන්සේට අපට උතුම් නිදුක් නිරෝගී සම්පත්තිය සිදු කරන ලෝක ශාසනික සේවාවන් සිදු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව තාරක ඩීරාමනායක මහත්මාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. තින් එතුමන්ටත් එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් තම පුතනුවන් ඇතුළු 12 ජන්මදිනය සමරණ පුතනුවන් ඇතුළු පවුලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් බණඇසූ සියලු දෙනාමත් නිදුක්හේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා හැම දෙනාටම මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්ම දාන මේ පිනත් උතුම් ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාජබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ලෝක ශාසනං ආකා සට්ඨාජබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්ඨාජබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කළ සත්පුරුෂ පින්වත්නි, ඔබ හැම දෙනාටම ආරිමග ගමන් කොට ජීවිතාවබෝධය පිණිසම මේ උතුම් ධර්මානුශාසනාව හේතු උපකාරක වේවා කියලා සත්සිතින් යුතුව මෙත් සදහම් දේශනා නිමාව සන්තුහන් කරන තැන ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නට දුනි අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවණීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේ සාදුනදීන් පාදහබී වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා පිරිනමමු. සාදුහු සාදුහු සාදු. පින්වත්නි, උතුම් මේ සදහම් දේශනාවේ සුපින්බර දායකත්වය දරන්නට දුනි තාරක ඩී රාමනායක පින්වත් මහතා ඇතුළු පවුලේ පිරිසේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. ජන්මදිනය සිහිපත් කරන පුතුණුවන්ටත් නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. ජීවිතයේ ධර්ම මාර්ගයේ දියුණු කරගනිමින් උතුම් ධර්මාවබෝධය සාක්ෂාත් කරගන්නට ඔබ අප හැම දිනාටම සියලු දේශනාමය කුසල් උපකාරක වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙනුයි මෙත් සදහම් දේශනාව නිමා කරන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් ධර්මානුශාසනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.